the word of God to the spirit, heart and brain. රැල්ලට එරහිව ගඟ ඉහළට සාම්ප්‍රදායික කඩයින් බිඳිවීම. ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැවත වාරයක් ඔබ සැමව ස්ක්‍රිප්චර් වර්ල්ඩ් නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. තවත් වීඩියෝ එකකට අපි යන්න යනවා. අද දවසේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ මේ පහුගිය කාලේ පුරාම මම බොහෝ වීඩියෝ කෙරුවා ඉන්දික තොටවත්ත මහත්මයා බයිබලයට විරුද්ධව, දෙවියන් වහන්සේට විරුද්ධව, කිතුණුවන්ට විරුද්ධව, ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව ප්‍රකාශ කළා වූ බොහෝ ප්‍රකාශනයන් අරගෙන ඒවලට කිතුණුවන් ලෙස අපට ශුද්ධ බයිබලයේ තුලින් දෙන්න පුළුවන් පිළිතුරු මොනවාද කියන එක මම බොහෝ වීඩියෝ කීපයක්ම කරමින් ඒවා ඔබට ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒවා ඔබ නරඹලා ඒවා අහලා ඒවලට කමෙන්ට්ස් දාලා ඔබේ අදහස් ප්‍රකාශ කරලා කීප දෙනෙක් ඒ වගේම ලයික්ස් දාලා ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා ඔබ දැක්වූ සහයෝගය ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වගේම කීප දෙනෙක්ම ෂෙයා කරලා තිබෙනවා. ඉතින් මම නැවත වාරයක් ඔබට මතක් කරන වීඩියෝ වල මුලපටන් අවසානය දක්වා අහන්න. ඒක ඔබට බොහෝ දේ ඉගෙන ගන්න ඔබේ සේවයට ගොඩක් උපකාරයක් වේ. වගේම ආත්මික ජීවිතේ වර්ධනය කරගන්න උපකාරයක් වේ. මොකද බොහෝ මිනිස්සු අද දවසේ දෙවියන් වහන්සේ ගැන ධනවාදී ආකල්පයකට වඩා ඍණවාදී ආකල්පයකින් තමයි කිතුණුවන් පවා දෙවියන් වහන්සේව දකින්නේ සහ බයිබලයේ දේවල් ගැන දකින්නේ බලන්නේ ගොඩක් අය. ඉතින් ඒ නිසා මේ ඉගෙනවීම ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒගම බොහෝ අය අතර ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ අය අතර ෂෙයා කරන්න. ලංකාවේ අය දැන් පහුගිය වීඩියෝවත් ලංකාවේ අය බොහෝ අඩුවෙන් බලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා ලංකාවේ ඔබ වීඩියෝ එක දාපු ගමන් පුළුවන් තරම් ලංකාවේ ඔබේ මිතුරයන් අතර සභාවල් හෝ සහෝදර සහෝදරයන් අතර ෂෙයා කරන්න. බොහෝ දෙනෙකුට ඒක යන්න. මොකද මේක සිංහලෙන් කරන්නේ. ඉතින් පිටරටවල වල ඉන්න සිංහල අයට වඩා ලංකාවේ බොහෝ සභාවල් වල සිංහල අය ඉන්නවා. දැනුම අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ අතර බෙදාරින්න කියලා ඔබට මතක් කර සිටින හැම දෙයක් ගැනම ඔබට ස්තුතිවන්ත වෙනවා. වගේම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ සේවය කරගෙන යන්න උන්වහන්සේ දීලා තිබෙන කරුණාව ගැන. ඔබටත් ඔබ ඒ වෙනුවෙන් කරන්නා වූ සියලු මැදිහත්කාරකම් සහ ඔබ දක්වන්නා වූ සහයෝගයන් ගැන ස්වාමීන් වහන්සේ බොහෝ ඔබට ආශිර්වාද කරන සේක්වා. අද දවසේ අපි වීඩියෝ එකට ගියොත් එහෙම අද දවසේ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බොහෝ විට අපි දකිනවා අද දවසේ මේ දෙවියන් වහන්සේගේ වචනය බයිබලය සහ දෙවියන් වහන්සේගේ වචනය ගැන මිනිසයන් දක්වන්නා වූ ඒ ප්‍රේමය ආදරය ඒකට දක්වන්නා වූ ඒකට මේ දක්වන්නා වූ ප්‍රතිචාරය සහ ඒක ගැන කතා කරන දේවල් වලට වඩා අද මිනිස්සුયો එක් සභාවල් වල ඉන්න ප්‍රොපර්ට්ලා ගැන රෙවරන්ට්ලා ගැන බිෂොප්ලා ගැන දක්වන්නා වූ ආදරය ප්‍රේමී ආකල්පය ඉතා විශාල වෙලා තිබෙනවා. ඉතින් අපි නායකයින්ට ගරු කරන්න ඕන කියන එක ඒක සම්පූර්ණයෙන්ම බයිබලයට එකඟ කාරණාවක්. ඒක නායකයින්ව අගෞරව කරන්න ඕන නොසලකා හරින්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මම කියන්නේ ඇත්තටම මම ඔබට ඒත්තු ගන්නවන්න උත්සාහ කරන්නේ දැන් ඔබ බලන්න මේ වීඩියෝ මං හිතන්නේ 10කට වැඩි ප්‍රමාණයක් ඉන්දික තොටවත්ත මහත්මයා විසින් සත්‍ය බ්ලොග් කියන channel එක යටතේ ඔහු නිකුත් කරලා තිබෙනවා බයිබලයට දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරලා තිබෙන ඊ타මාත්ම නින්දිත ලෙස අපහාසාත්මක ලෙස අගෞරව ලෙස කතා කරලා තිබෙනා වූ විවිධ වීඩියෝ ඉදිරිපත් කරලා තිබෙනවා. එවැනි වීඩියෝ කීපයකින් මම කොටස් කීපයක් අයින් කරගෙන දැන් ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබ පොඩ්ඩක් ඒවලට එහුම්කන් දීලා බලන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. දැන් ඇත්තටම ලෝකේ වෙන කිසිම ආගමික ග්‍රන්ථයක් මෙච්චර ගොන් නැහැ. බයිබලයේ තරම් ගොන් නැහැ. බයිබලය කුරාණයටත් වඩා ඉතා ප්‍රාථමික, ඉතාම ගොන් පොතක්. බයිබලය කියන මොන්ඩිසෝරි ලදරු ලාමක ටින්ටින් පොතේ හැටියට ඔබත් මාත් ජීවත් වෙන ලෝකෙම අවලා තියෙන්නේ මීට අවුරුදු 6024කට කලින්. ඇත්තටම මේ බයිබලය සහ ක්‍රිස්තියානි ආගම කියන්නේ ඇත්තටම තනිකරම ගොන් පාට් එකක්. ඊළඟට බයිබලය කියලා කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන අසභ්‍යම පොත. බයිබලය තරම් අසභ්‍ය සහ ම්ලේච්ඡ ග්‍රන්ථයක් ලෝකේ හොයාගන්න බෑ. එතකොට මේ එවැනි අසභ්‍ය ග්‍රන්ථයක් ම්ලේච්ඡ ග්‍රන්ථයක් තමයි මේ දෙවියන් වහන්සේගේ වචනයේ හැටියට මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් විසින්
ජනගත කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේලා අනේ ඔයාලට සුද්ධාත්ම දීමනාව තියෙනවා නම් කරුණාකරලා ගණන් උගන්වන්න. මේ බයිබලයේ මැතමැටිකල් එරර්ස්ම තියෙනවා 20කට 30කට 40කට වඩා. මම ඊළඟ සතියේ පෙන්නන්නම්. සුද්ධාත්මයන් වහන්සේලා ගණන් උගන්වන්න. ගණන් කියන්නේ අංක ගණිතය. ජ්‍යාමිතිය වගේ උගන්වන්න යන්න එපා. යන්නේව තේරෙන්නේ නැහැ. අංක ගණිතය උගන්වන්න. චක්‍රය උගන්වන්න. ඉතින් ඒ දේවල් සම්බන්ධව කිසිම වේදනාවක් දුකක් දැනෙන්නේ නැති අය අර නම් වශයෙන්ම කිව්වොත් පසුගිය කාලේ ප්‍රොෆට් ජෙරොම් කියන තැනැත්තා ගැන ඒ ඇතිවෙච්ච සිද්ධීන් ගැන බොහෝ දුකෙන් වේදනාවෙන් එයාලට විරුද්ධව කතා කරපු අයට විරුද්ධව උත්තර දීලා බොහෝ දේවල් ඒ වගේ කරලා හිටන් කටයුතු කරපු බව අපි YouTube නාලිකාවල සහ සමාජ මාධ්‍ය නාලිකාවල අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ නිසා මම ඔබට මතක් කරන්න මේ වීඩියෝ එකෙන් මතක් කරන්න යන්නේ. ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනය වන ශුද්ධ ලියවිල්ල සහ දෙවියන් වහන්සේට වඩා අද මිනිස්සු තම තමන්ගේ සභාවල් වල ප්‍රොෆට්ලට බිෂොප්ලට රෙවරන්ට්ලට নমස්කාර කරන ගරු කරන තත්වයකට අදපත් වෙලා තිබෙනවා. ඉතින් මේ తত্ত্বය අපිට ඇත්තටම දෙවියන් වහන්සේ විසින් අනුමත කරන්නා වූ තත්වයක් කියලා කොහෙත්ම පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ විසින් ඒ නායකත්වයට ගරු කරලා හිටන් නායකත්වයට කීකරු වෙන්න කියලා දේව වචනය තුල දීලා තිබෙන්නා වූ ඒ ස්වර්ගීය නියමයන් අභිබවා ගිහිල්ලා දෙවියන් වහන්සේට පමණක් নমස්කාර කරන්න කියන ඒ තත්වයට ඒ තැනට දෙවියන් වහන්සේගේ ස්ථානයට මේ තුන් සභාවල ඉන්නව ඇදහිලිවතුන් ඒ ප්‍රොෆට් ලව බිෂොප් ලව රෙවරන්ට් ලව ඔසවා තබලා තිබෙනවා සභාව තුල සහ ක්‍රිස්තියානි ශාසනය තුල කියන එක ඊටාත්ම කනගාටුදායක ලෙස මතක් කරන්න සහ කියන්න කැමතියි මේ වෙලාවේ. ඉතින් ඒක ඊටාම භයානක තත්වයක් කියන එකත් මතක් කරන්න කැමතියි. දෙවියන් වහන්සේට පමණක් දසපන්ද තිබෙන පළවෙනි එක මායර අන් දෙවිවරු නුඹට ඇතුව නොසිටුව. ඉතින් ඇත්තටම මෙතනදී අපි දකිනවා තමන්ට සේවය කරන සභාවේ සේවකයා මොන වැරදි කෙරුවත් ඒ වැරද්ද යටපත් කරලා හිටන් ඔහු දෙවියන් වහන්සේගේ දාසයෙක් නිසා ඒ වැරදි කරන්න ඔහුට දෙවියන් වහන්සේ බලපත්‍රයක් දීලා තිබෙනවා කියනවා වාගේ ඒක නොකිය ඒක ඒ වාගේ කතාවක් මේ සභාවල ඇදහිවතුන් සහ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන්ගේ කතාවලින් ඊටාත්ම කනගාටුදායක ලෙස ඉස්මතු වෙනවා කියන්න කැමතියි. ඉතින් ඒ නිසා අපි ඊටාත්ම ප්‍රවේශම් වෙන්න ඕන. මම මේක ඔබට ඊටාත්ම හොඳින් පෙන්වලා දෙන්න යනවා. මොකද හේතුව දැන් මේ මූලිකව අපි ගත්තොත් එහෙම මේ දේ වැරදි කියන එක මූලික හේතුව ගත්තොත් එහෙම අපිට මූලිකවම අපිට කතා කරන්න ඉන්නේ මේ අලුත් ගිවිසුම තුළ සේවයේ ස්ථාපිත කෙරුවා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අරගෙන තමයි අපිට මූලිකව කතා කරන්න වෙන්නේ. දැන් බලන්න මේ ප්‍රොෆට්ලා බිෂොප්ලා රෙවරන්ට්ලා කියන තව ගොඩාක් තියෙනවා. ඉතින් මට ඕවා ඔක්කොම කියන්න ගියාම අපේ වීඩියෝ එක දික් වෙනවනේ. ඒඳ ඒ නම් ඔබ එකතු කරගන්න. ඔබ දන්නවා ඒවා හොඳට. මං හිතන්නේ මං විශ්වාස කරනවා ඔබ ඒවා දන්නවා කියන එක. ඉතින් සමහර අයගේ නම් වලට අහවල් දේව ධර්මාචාර්ය අරවා මේව නොයෙක් මූලික දේවල් එකතු වෙලා තිබෙනවා, එකතු කරලා තිබෙනවා. ඉතින් හරීම දුක් සහිත දෙයක් තමයි අපිට කතා කරන්න සිද්ධ වෙලා තිබෙන ක්‍රිස්තියානි ශාසනය තුල. මේක පළවෙනි එක. මේක වැරදි කියලා මම ඔබට ප්‍රකාශ කරන්න මම ඉදිරිපත් කරන පළවෙනි හේතු සාධකය තමයි ශුද්ධ ලියවිල්ල තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ ආදර්ශය ඉගෙනීම සහ උන්වහන්සේගේ ජීවන රටාව. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ඉන්නා කාලේ මිනිසයන් එහෙම නැත්නම් ගෝලයන් උන්වහන්සේට රබ්බි ආචාර්යණී කියලා කතා කරුවා. එතකොට ඒ කාලේ තිබුණා වූ ඒ උගන්වන්නා වූ ගුරුවරයෙකුට දක්වන්නා වූ ඒ ගෞරවනීය ආමන්ත්‍රණය තමයි ඒකෙන් අදහස් කරන්නේ. දැන් ඒ වාගේ විශේෂ ආමන්ත්‍රණයන් එදා කාලේ හේබ්‍රෙව් ජන සමාජය තුළ ඊශ්‍රායෙල් ජන සමාජය තුළ තිබුණා. දැන් යේසුස් වහන්සේ කුරුසියේ ඉඳගෙන මරියතුමීට සහ යොහාන්තුමාට උන්වහන්සේගේ මරණයට පෙර එකිනෙකාව බාර දෙන්නව අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ අපි ගත්තොත් එහෙම උන්වහන්සේ මරියතුමීට කතා කරන්නේ ස්ත්‍රිය කියලා හිටන්. ඒ වාගේම තවත් අවස්ථාවල් වල ඒ වාගේ කතා කරනවා නේද? කානානුවර විවාහ මංගල්‍ය උත්සවයට අපි
ගිය වෙලාවෙ එහෙම අපිට බලන්න පුළුවන් යේසුස් වහන්සේ එවැනි ආමන්ත්‍රණයන්ගෙන් කතා කරන. එතකොට ස්ත්‍රිය කියලා කතා කරන වචනය සිංහල භාෂාවට අනුව ඒක නිකන් අගෞරවනීය වාගේ වචනයක් වුණාට මේක හේබ්‍රෙව් මේ ග්‍රීක වචනය පාවිච්චි කරද්දී එහෙම නැත්නම් එදා හේබ්‍රෙව් ජන සමාජය තුළ ඒ ග්‍රීක් භාෂාවෙන් ආමන්ත්‍රණය කරලා තිබෙනා වචනය ඊ타ත්ම කාන්තාවකට කිසිම පක්ෂවාදීකමක් හෝ අඩුපාඩුවක් නොකොට කාන්තාවකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පොදු ගෞරවනීයම ආමන්ත්‍රණයක් තමයි මේ යේසුස් වහන්සේ ස්ත්‍රිය කියලා ආමන්ත්‍රණය කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි එදා උගන්වපු ගුරුවරුන්ට ජන සමාජය තුළ හිටියා වූ ගුරුවරු හිටියා. ගොඩාක් දෙවියන් වහන්සේගේ වචනය ව්‍යවස්ථාව ගන්න. ඉතින් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එවැනි ගුරුවරයෙක් ලෙස තමයි එදා ජන සමාජයේ සැලකුවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ගැන බොහෝ දේවල් කාරණා ඊටමත් අලංකාරව ඊටමත් පැහැදිලිව ඒ වගේම ඊටමත් බලයෙන් යුක්තව ඒවා උගන්වපු නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊටමත්ම ගෞරවනීය වැදගත් හොඳ දක්ෂ හැකියාව ඇති ගුරුවරයෙක් ලෙස එදා ජන සමාජයේ සැලකුවේ. ඒ නිසා උන්වහන්සේට රබ්බි කියලා කතා කරුවා. එහෙම නැත්නම් ආචාර්යිනී කියන අර්ථයෙන් කතා කරුවා. මේ වගේ ගෞරවනීය නාමයන් දීලා උන්වහන්සේට කතා කරුවා. නමුත් උන්වහන්සේගේ සභාව තුළ පසු කාලේ අපි දකිනවා නේද? උන්වහන්සේත් නිතරම මේ දේවල් ගැන මනුෂ්‍යයට අවබෝධ කරලා දෙන්න කතා කරනවා. දැන් උන්වහන්සේ දෙවියන් වහන්සේ වුණත් යහපත් ආචාර්යණී කියලා උන්වහන්සේට කතා කරපු වෙලාවක ඔබ ඇයි මට යහපත් කියන්නේ? යහපත් කියන්න පුළුවන් එකම එක්කෙනයි ඉන්නේ ස්වර්ගයේ පියාණන් වහන්සේ. අන්න ඒ වාගේ මේ පොළොවේ අයට අනවශ්‍ය ගෞරවයක් දීලා හිටන් ඔසවන්න එපයි කියන එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිතරම තමන්ගේ ගෝලයන්ට සහ තමන්ගෙන් ඉගෙන ගන්න ආපු සමූහයට සහ පරිසිවරුන්ට ඊ타ත්ම ගැඹුරු ලෙස සහ තද ලෙස ඒක උගන්වලා තිබෙන බව අපිට තේරුම් ගන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට උන්වහන්සේගේ සේවය තුළ අපි බැලුවොත් එහෙම උන්වහන්සේගේ සේවය තුළ බලවත් දේවල් උන්වහන්සේ කරලා තිබෙනවා. ඒ බලවත් දේවල් කරලා හිටන් ඒ දේ ගෞරවය ඒකේ මහිමය උන්වහන්සේට අරගන්න උන්වහන්සේ ක්‍රියා කෙරුවේ නැති බව අපි දකිනවා බොහෝ අවස්ථාවල් වල නේද? උන්වහන්සේ අපි බැලුවොත් එහෙම ලූක් 17 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදයට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම අර කුෂ්ඨ රෝගීන් 10 දෙනා සුව කරපු ස්ථානය ගැන උන්වහන්සේ කතා කරනවා. එතකොට එතන උන්වහන්සේ කියනවා ඔබේ ඇදහිල්ල ඔබව සුව කෙරුවා කියලා. කුෂ්ඨ රෝගිය එක රෝගියෙක් නැවත සමාරිය මිනිසෙක් නැවත ඇවිල්ලා උන්වහන්සේට নমස්කාර කෙරුවා. ස්තුති කෙරුවා යේසුවේ ලබා දුන්න එක ගැන. එයාට කියනවා නුඹේ ඇදහිල්ල නුඹව සුව කෙරුවායි කියලා. ඊට පස්සේ මාර්ක් 10 වෙනි පරිච්ඡේදයට ගියොත් එමෙ 52 වෙනි පදේ අන්ධ මිනිසෙක් හිටියා බාර්තෙමෙවුස් කියලා. එයාව සුව කරලා හිටන් කියනවා නුඹේ ඇදහිල්ල නුඹව සුව කෙරුවා කියලා. එතකොට මතෙව් 9:22 අපි බැලුවොත් එමෙ අර මහලේ රෝගෙන් පෙළුණාම ස්ත්‍රීව එතකොට එයා යේසුස් වහන්සේගේ සලුවට අතගසලා සුවේ ලැබපු බව ඒක ප්‍රකාශ වුණා. යේසුස් වහන්සේගේ නානුභාවයෙන් නිකුත් වෙච්ච බව. ඊට පස්සේ ඒ ස්ත්‍රීට යේසුස් වහන්සේ කියනවා නුඹේ ඇදහිල්ල නුඹව සුවපත් කෙරුවා කියලා. ඉතින් ඒ නිසා අපි දකිනවා මේ ස්ථාන බොහෝමයක යේසුස් වහන්සේ උන්වහන්සේ කළා වූ දේවල් ගැන ගෞරවය මහිමය උන්වහන්සේට ගන්න ගියේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේම වුණත් එහෙම නැත්නම් දේව පුත්‍රයා වුණත් ඒ ගෞරවය උන්වහන්සේ අරගන්න ගියේ නැහැ. ඒක ඒ සුවේ ලැබපු ඒ ආශිර්වාදේ ලැබපු හාස්කම ලැබපු ප්‍රාත්‍යාරයේ සිදුණු මිනිස්යාගේ දෙසට යේසුස් වහන්සේ තල්ලු කෙරුවා. ඔහු තුල තිබුණු ඇදහිල්ල තමයි ඔහුට ඒ ආශිර්වාදය හාස්කම සහ ඒ වෙනස ලබා දුන්නේ කියන එක යේසුස් වහන්සේ ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න උන්වහන්සේ ක්‍රියා කෙරුවා. Tamanට අරගත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි දකිනවා අද ජන සමාජ කිතුණු සමාජය තුල නිතරම යම් දෙයක් හාස්කම් පුදුම ලකුණු මනුෂ්‍යයන් තුලින් සිද්ධ වෙනකොට
අපි දකින ප්‍රධානම කාරණේ තමයි සභාවේ සෙනඟ ඒ දේව දාසයන්ට නමස්කාර කිරීමේ අභිලාෂයක් එහෙම නැත්නම් ආකල්පයක් ඇතුව එතෙන් සිට ක්‍රියා කරන්න පටන් ගන්නවා කියන එක අපි දකිනවා. මේ වගේම අනාගත වාක්‍යය කියමින් ඒ අර මේ මිනිස්යන්ට ඉදිරියේ සිද්ධ වෙන්නා වූ දේවල් කතා කරමින් ඒ ක්‍රියා කරන්නා වූ අයට මේ වාගේ මිනිස්යෝ නමස්කාර කරන්න සහ දෙවියන් වහන්සේට දී යුතු නමස්කාරය අර ප්‍රොපේතවරුන්ට එහෙම නැත්නම් ප්‍රොපට්ලට එහෙම නැත්නම් රෙවරන්ට්ලට බිෂොප්ලට දෙන්න අද සභාවල් වල ඇදහිලිවන්තයෝ පසුබට වෙන්නේ නැහැ කියන එක අපි දැකන එක ඇදහිලිවන්තයෙක්ගේ වැරද්දක් නෙමෙයි. ඒ ප්‍රොපට්ලා ඒ බිෂොප්ලා ඒ වාගේම ඒ රෙවරන්ට්ලා ඒ නමස්කාරය ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන නිසා ඔවුන් වැරදි නමස්කාරය සහිතව යම් එවැනි ගෞරවනීය ප්‍රශංසාත්මක වචන මුදාහරිනකොට ඇදහිලිවන්තයෝ මේ දේව මේ සේවකයන් එහෙම නැත්නම් මේ නායකයන් ඒවල තිබෙනා වූ භයානක වැරදි බව ඒ ඇදහිලිවන්තයන්ට වටහලා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා දිගටම ඒක කරනවා. ඒක එක්කෙනෙක් කරනවා දැක්කම තව එක්කෙනෙක් ඒ දේ කරනවා. ඒ දෙන්නේ තුන් දෙනෙක් කරනවා දැක්කම අලුතෙන් ඊට පස්සේ එන අයත් ඒ දේ කරන්න පටන් ගන්නවා. මෙහෙම මුළු සභාවම දෙවියන් වහන්සේට නමස්කාර කරන එක පැත්තකින් තියලා ඒ සභාවේ ඉන්න රෙවරන්ට්ලට ප්‍රොපට්ලට නමස්කාර කරන්න පටන් ගන්නවා එතන ඉඳලා. ඉතින් මේක ඊටාත්ම භයානක දෙයක් කියන එක අපි තේරුම් කරලා දෙන්න අවශ්‍යයි. දැන් අපි බැලුවොත් එimhe ජේසුස් වහන්සේගෙන් පස්සේ ගෝලයෝ කටයුතු කරාදනේ. පවුලතුමාගේ සේවය තුළ අපි බැලුවොත් එimhe එයා ගොඩක් අන්‍ය ජාතින් අතර සේවය කෙරුවා. ක්‍රියාපොතේ 14 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ලුස්ත්‍රාව කියන ප්‍රදේශයේ එයා සේවය කරද්දී මව් කුසේ ඉඳලම මේ ඒ කියන්නේ ඉපදෙනකොටම කොර වෙච්ච පාද තිබෙන මිනිස්සෙක්ව එයා නැකිට්ටෝනවා. එතකොට සුවේ ලබනවා. එතකොට දැන් ඒකෙත් මූලික දේ අපිට තේරුම් ගන්න පුළුවන්. පාවුල්තුමා 9 වෙනි පදේ කියනවා 14 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපතේ ඔහු පාවුල් කතා කරන ඇසුවේ පාවුල් දෙස ඇස්වෙමා සුවේ ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක. නේද? ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටපන්නයි මහත් හඬින් කීවේය. දැන් පාවුල්තුමා තමාගේ ලොකුකමක් තමාගේ තිබෙනා වූ හයියක් තමන්ට තිබෙන බලයක් ගැන එතන කතා කරන්න කියන්නේ මෙතන එයා ගැන මෙතන ප්‍රකාශ කරන මේ ලෝකතුමා ක්‍රියාපතේ ලියලා තිබෙන්නේ පාවුලතුමා තමන් තුළ තිබෙන බලය ඉස්මතු කරන එකක් නෙමෙයි ඒ සුවේ ලැබපු මිනිස්යා ළඟ තිබුණා වූ ඒ ඇදහිල්ල ඉස්මතු කරලා හිටන් තමයි මේ සුවේදීම සිද්ධ කරලා. ඒක සිද්ධ වෙච්ච කරපු ගමන් මිනිස්සු එතන කලබල වෙලා මේ දෙවිවරු අපේ මැද්දට බැහැලා ඇවිල්ලා කියලා එයාලා හිතලා හිටන් එයාලා ස්ථානයේ විවිධ දේවලින් මේ පාවුල්තුමා ඇතුළු එයාලට මේ ගෞරව කරන්න ඒ වගේම නමස්කාර කරන්න පූජා පවත්වන්න එතන සූදානම් වෙනවා. එතනදී මේ විශේෂයෙන්ම බර්නබස් සහ පාවුල්තුමා තමයි එතන. දැන් එයාලට අර එයාලා ඒ ග්‍රීක්වරු අදහන දෙවිවරුන්ගේ නම් මෙහෙම ලෑස්ති කරගෙන ඊට පස්සේ එතන දේවාලයක් තිබිලා තිබෙන ඒ දේවාලයේ පූජකවරයා ගොන් අරගෙන මල් මාල අරගෙන මේ ගොන් පූජා කරලා මෙයාලව මේ නමස්කාර කරන්න ඒ දෙවිවරුන්ට දක්වන ගෞරවය මෙයාලට දක්වන්න සූදානම් වුණා. දැන් මේ පාවුල්තුමා සහ බර්නබස් ඒක දැකලා හිටන් මොකක්ද මෙතන එයාලගේ ප්‍රතිචාරය ඒක ඊටම වැදගත්. අපි පොඩ්ඩක් බලමු 14 වෙනි පදේ. ක්‍රියා 14 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපි පොඩ්ඩක් බලමු. එහෙත් ප්‍රේරිත වූ බර්නබස්ද පාවුල්ද ඒ ගැන අසා තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහය අතරට දුව ගොස් මොරගසා මිනිස්සෙනි නුඹලා මේ දේවල් කරන්නේ මක් නිසාද? අපිත් නුඹලා සමාන ගති ඇති මිනිස්යෝය. නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරව අහසත් පොළවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැව් ජීවමාන දෙවියන් වහන්සේ වෙත හැරෙන පිණිස සුභාරංචිය නුඹලාට ගෙනෙමු කියලා හිටන් මේ ස්ථානයේදී අපි කවුරුවත් ඔබ ඔය දෙන ගෞරව ලබන්න සුදුසු අය නෙමෙයි. අපි ඔක්කොම ඔයාලා වාගේම මිනිස්සුયો. ඒ හින්දා ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කියලා හිටන් එයාලට සුභාරංචිය ප්‍රකාශ කරන්න එතනදී ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ප්‍රේමණීය සහෝදරයෝ සහෝදරියෝ අපි තාමත්ම මේ ගැඹුරින් මේ දේවල් අපි බැලුවොත් එහෙම අපිට දකින්න පුළුවන්
දෙවියන් වහන්සේ කොයි ආකාරව අපට මේ ශුද්ධ ලියවිල්ල තුල නායකයන්ට ගෞරව කරන්න කියලා උගන්වලා තිබෙනවා වාගේම නායකයා දේවත්වයෙන් පුදන්න එපා කියලාත් අපට උගන්වලා තිබෙනවා. නායකයාව දෙවියන් කරගන්න එපා කියලාත් අපට උගන්වලා තිබෙනවා. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙන්න මේ දෙකේ වෙනස. නමුත් අද දවසේ අපි දකිනවා දෙවියන් වහන්සේ ගැන බයිබලයේ ගැන නැති මේ ගෞරවයක් සහ නමස්කාරයක් ප්‍රශංසාවක් නායකයාට ප්‍රොපර්ට්ලට බිෂොප්ලට දීලා හිටන් මිනිස්සු ක්‍රියා කරන සභාවල් වල මිනිස්සු ක්‍රියා කරන විදිහ අපි දකිනවා පෞගිය කාලේ නේද ප්‍රොපර්ට් ජෙරම් පර්නෑන්ඩු කියලා ඒ කෙනාගේ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ ඊට විරුද්ධව කතා කරපු අයට මිනිස්සු සමහර අය කුණුහරුපත් කියලා බැලලා තුන සමහර මේ සමාජ මාධ්‍යවල. ඉතින් අදටත් එහෙම දේවල් සිද්ධ වෙනවා නේ. අදත් මේ දෙවියන් වහන්සේගේ කාරණාවල් ගැන එක් එක්කෙනාට මොකක් හරි මනුෂ්‍යාකාරයෙන් දැන් ප්‍රොපර්ට් ජෙරම්ට අපි දොස් කියන්න ප්‍රශ්නයක් නෑ. ඒක එයාගේ ස්වභාවය තුළ සිද්ධ වෙච්ච දෙයක් නා. ඒක ස්වභාවය තුළ නෙමෙයි මුළු ක්‍රිස්තියානි ලංකාවේ ක්‍රිස්තියානි සමාජයටම පිටරටවල වල ඉන්න සිංහල ක්‍රිස්තියානි සමාජයටම ඒක කැලලක් ලෙස එයා ඒක මේ එළියට දාලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි හැම මිනිහයම ඒකට දන්නා අය ඒ ආකාරයෙන් කතා කරලා හිටන් මේ දේවල් නිවැරදි කරන්න සහ අනිත් අයට වටහලා දෙන්න ක්‍රියා කරුවේ. ඉතින් ඒ නිසා අපි දකිනවා රමේෂ් සහෝදරයා ඒ වගේම පාස්ටර් සුරේෂ් රාමචන්ද්‍ර තවත් විවිධ අය ඒ වගේම මමත් ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරුවා. ඊට පැහැදිලිව මේ ඉදිරි කරුණු ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව. ඉතින් ඒ නිසා අපි මේක තේරුම් ගන්න අවශ්‍යයි. ඇත්තටම අද කිතුණු සභාව දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙනුවට නමස්කාරය වෙනත් පැතිවලට හැරීගෙන යනවා කියන එක අපි දකිනවා. මේ හින්දා ප්‍රොපර්ට්ලට බිෂොප්ලට රෙවරන්ට්ලට නමස්කාර කරන එක පැත්තකින් තියලා දෙවියන් වහන්සේට සවුන් වහන්සේගේ වචනයට නමස්කාර කරන්න කියලා මම නැවතත් ඔබට මතක් කර සිටිනවා. හරිද? ඊළඟට අපි බැලුවොත් එහෙම ක්‍රියාපොතේම 10 වෙනි පරිච්ඡේදය පේතෘස්තුමා සම්බන්ධව විස්තරයක් තිබෙනවා. කොර්නේලියස් කියනා වූ ඉතාලි අධිපතියගේ ගෙදරට පේතෘස්තුමා වරිනවා මේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒක දෙවියන් වහන්සේ දූතයන්ව යවලා ඊ타ත්ම පුදුමාකාර ලෙස පේතෘස්ටත් කතා කරනවා, කොර්නෙලියස්ටත් කතා කරනවා, යම් මැදිහත්කාරයින්ව දාලා පුදුමාකාර සම්බන්ධීකරණයක් දෙවියන් වහන්සේ ඇති කරලා පේතෘස් යවනවා කොර්නෙලියස්ගේ ගෙදරට. දැන් එතකොට 10 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා ඊට පසුවදා ඕ කායිසාරියට පැමිණියෝය කොර්නෙලියස් තමාගේ නෑදෑයන්ද හිතේෂී මිත්‍රයන්ද කැඳවාගෙන ඔවුන්ගේම බලා සිටියේය. 25 පේතෘස්ගෙට ඇතුළු වන කල කොර්නෙලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැටි නමස්කාර කළේ. 26 නමුත් පේතෘස් නැගිටින්න මමත් මිනිස්සෙකයි කියා ඔහු නැගිට්ටුවේ. දැන් බලන්න ඔබ පැහැදිලිවම මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කොර්නේලියස් පේතෘස්ගේ පැමිණීම බලා සිටියා ඊ타ත්ම ගෞරවයෙන්. කොර්නේලියස් ඔහුට දක්වන මේ ඊ타ත්ම ගෞරවාන්විත පිළිගැනීමක් දෙන්න ඔහු පාමුල වැටිලා නමස්කාර කෙරුවා. නමුත් පේතෘස් කිව්වා නැගිටින්න. මමත් මිනිස්සෙක්. ඒ හින්දා මට නමස්කාර කරන්න එපා. දැන් අද දවසේ අපි විශේෂයෙන්ම මේ ප්‍රොපර්ට්ලගේ මේ රෙවරන්ට්ලගේ මේ බිෂොප්ලගේ කටවල් වලින් ඔය වචන එළියට එනවා ලේසියකට ඇහෙන්න නැහැ. ඉතින් එයාලා මේ නමස්කාරයේ පිළි අරගෙන හරි බ්‍රදර් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ සමග වේවා. එහෙම නැත්නම් තවත් මොන හරි සඵල වීමේ වචනයක් කියලා එහෙම වෙන. දැන් අපි දැක්කනේ ජෙරම් පර්නෑන්ඩෝම අර ඌබර්ට් ඒන්ජල් කියන මිනිස්සයාගේ ඉදිරියේ බිම වැටිලා නේද සපත්තුත් ලෙව කෑවද මන් දන්නේ. ඔහුව නමස්කාර කර පුදුම. ඉතින් මේ ඔහුට දෙයියෙක් ඉන්නවද වෙන? ඔහුගේ දෙයියා තමයි ඌබර්ට් ඒන්ජල්. ඉතින් ඒක අපි පැහැදිලිවම දැක. ඉතින් ඒ නිසා තමයි මම පැහැදිලිව කියන්නේ අද දෙවියන් වහන්සේගේ වචනයට සහ දෙවියන් වහන්සේට කිසිම ගරුබියක් මිනිස්සු දක්වන්නේ නැහැ. නමුත් සභාවල් වල අද මේ යක්ෂයා බොහෝ මිනිස්සුන්ව පාවිච්චි කරලා කරගෙන යනවා පුදුම ලකුණු හාස්කම් කරේ. අන්තිම කාලයේදී යක්ෂයා ඒ සියල්ල අතට ගන්නවා කියන එක අපි දකිනවා. ඉතින් අතට අරගෙන මිනිස්යන්ව රවට්ටන්න පුළුවන් නම් තෝරාගෙන ලැබුවන් පවා මුලා කරන්න යක්ෂයා ක්‍රියා කරනවා කියන එක ඊටමත් පැහැදිලිව දේව වචනේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් ඒ හින්දා අපි දකිනවා මොනවද මේ කාරණාවල සිද්ධ වෙන්නේ කියලා. අපි තවත් උදාහරණයක් අරගෙන බලමු ඉක්මනට. මේ වාගේ තවත් උදාහරණයක් අපිට එළිදරව් පොදුනුත් අරගන්න පුළුවන්. දැන් මෙතනදී නමස්කාරය ලබන්නේ නැත්තේ දේවදූතයෝ. දැන් බලන්න මේ ප්‍රොපර්ට්ලට
බිෂොප්ලට රෙවරන්ට්ලට වඩා ඉහළින් ඉන්න දේවදූතයෝ මේ මිනිස්යන්ගේ নমස්කාරය ලබන්න සූදානම් නැහැ. මෙන්න මේක ඉතාමත්ම පැහැදිලි දෙයක්. අපි එලිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයට ගියොත් එම 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා මේ යොහන්තුමා මෙතන ලියනවා යොහන්තුමා ඒ දේවදූතයාට নমස්කාර කරන්න ගිය එක ගැන සහ දේවදූතයාගේ පිළිතුර මොකක්ද කියලා මේ ස්ථානේ කතා කරනවා. 10 වෙනි පදේ කියනවා මම ඔහුට নমස්කාර කරන පිණිස ඔහුගේ පාමුල වැටුනෙමි. නමුත් ඔහු මට එසේ නොකරන්න මම නුඹේද යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක් දෙවියන් වහන්සේට নমස්කාර කරපන්න කියලා ඒ දේවදූතයා යොහන්තුමාට කියනවා. මට নমස්කාර කරන්න එපා. මම ඒක ලබන්න අයිති කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. ඉතින් ඒ නිසා ප්‍රේමණීය සහෝදරය සහෝදරි අපි තේරුම් ගන්න අවශ්‍යයි මේකෙම එලිදරව් පොතේම තිබෙන අවසානයේ තවත් තැනක් අපිට බලන්න පුළුවන්. එතකොට මේ යොහන්තුමාට දුන්නු දර්ශනය අවසන් කරලා එලිදරව් පොතේ ඒක මේ ඉවර කරන්න ලං වෙනකොට 22 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා මෙන්න ඉක්මනින් එමි මේ පොතේ අනාගත වාක්‍යයේ වචන ආරක්ෂා කරන්න ආශිර්වාද ලද්දෙක්කේ කීසේක මේ දේ ඇසුවව දුටුවව තැනැත්තා යොහන්නම් මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට নমස්කාර කරන්නට ඔහුගේ පාමුල වැටිනෙමි. 9 වෙනි පදේ 22 වෙනි පරිච්ඡේදයේ එලිදරව් පොතේ 9 වෙනි පදේ ඔහු මට කතා කොට එසේ නොකරන්ට බලාගනින්න මම නුඹේද නුඹේ සහෝදරෝ ප්‍රපේතවරුන්ගේද මේ පොතේ වචන ආරක්ෂා කරන්නන්ගේද මෙහෙකරුවෙක් දෙවියන් වහන්සේට নমස්කාර කරපන්නේයි කීවේය. හරි. දැන් බලන්න මෙතනදිත් අපි දකිනවා දේවදූතයෝ පවා මනුෂ්‍ය දෙවියන් වහන්සේට දී යුතු নমස්කාරය දේවදූතයන්ට දෙනවා නම් බාර ගන්න කැමති නැහැ. එහෙනම් කවුද මේ දෙවියන් වහන්සේට දී යුතු নমස්කාරය ඒ දෙවියන් වහන්සේට දෙනවා වෙනුවට තව කෙනෙකුට දෙනකොට බාර ගන්න කෙනා කවුද? ඇත්තටම අපි දන්නවා ඒ බාර ගන්න කෙනා කවුද කියලා. මම ඔබට සාක්ෂියත් එක්කම දේව වචනේ මුල අරගෙනම ප්‍රකාශ කරන්නම්. අපි එතෙන්ට ගිහිල්ලා ඉක්මනින් බලමු. ජේසුස් වහන්සේව පරීක්ෂා කරන්න යක්ෂයා පාලුකරේදී ක්‍රියා කරන අතර ඒ පරීක්ෂාවේ 3 වෙනි පරීක්ෂාව ලෙස මතෙව් සුභාරංචිය 4 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදයට අපි ගියොත් එහෙම නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊට උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ආශ්චර්යයන්ද උන්වහන්සේට පෙන්වා ඔබ බිම වැටි මට নমස්කාර කරන්නේ නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි උන්වහන්සේට කීවේය. හරි දැන් මේ ස්ථානයේදී අපි දකිනවා පැහැදිලිවම දෙවියන් වහන්සේට සියලු මනුෂ්‍යයන් විසින් දිය යුතු নমස්කාරය දෙවියන් වහන්සේට නොදී තමන්ට ලබා ගන්න ක්‍රියා කරන්නේ කවුද කියන එක දැන් අපි අවබෝධ කරගෙන තිබෙනවා. කවුද සාතන් සෞගේ දූතයන් විතරයි දෙවියන් වහන්සේගේ নমස්කාරය දෙවියන් වහන්සේගෙන් වළක්වලා තමන්ට අරගන්න ක්‍රියා කරන්නේ. දැන් මෙතනදී සාතන් කියනවා ජේසුස් වහන්සේට ඔබ බිම වැටි මට নমස්කාර කරන්නේ නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි කියලා. ඒකට ජේසුස් වහන්සේ සාතන්ට උත්තර දෙනවා 10 වෙනි පදේ මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ විට ජේසුස් වහන්සේ සාතන් අහක්‍රියාව මක්නිසාත තාගේ දේව ස්වාමින් වහන්සේට নমස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි ඔහුට කීසේක. හලෙලූයා. මේ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ දෙවියන් වහන්සේට දිය යුතු নমස්කාරය මිනිසයන් ලබනවා නම් ඒක මොනතරම් බලවත් ක්‍රියා කරන හාස්කම් කරන මේ පුදුම ලෙස කිව්වොත් ඉෂ්ට වෙන අනාගත වාක්‍යයේ කියන පුදුමාකාර ලෙස දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරනවා වාගේ පෙනෙන ඕනම ප්‍රොපර්ට් කෙනෙක් රෙවරන්ට් කෙනෙක් බිෂොප් කෙනෙක් වේවා ඒ අය මිනිසෙන්ගේ নমස්කාරය හිරිකිතයක් නැතුව කිසිම හිරිකිතයක් නැතුව ලබනවා නම් මෙන්න ඒ අය තුල ඉන්නේ යක්ෂයා සහ උගේ දූතයෝ මිසක් වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මය මොනාකාරයෙන්වත් ඒ අය සමීපේවත් නැහැ කියන එක ඊ타ත්ම වගකීමක් ඇතුව ප්‍රකාශ කරන්න මම කැමතියි ඔබට වටහලා දෙන්න. ඉතින් ඒ නිසා අපි තේරුම් ගමු කොතරම් හොඳට දෙවියන් වහන්සේගේ වචනේ ඕන් දේශනා කරනවා වෙන්න පුළුවන්. මෙතනත් යක්ෂයා දෙවියන් වහන්සේගේ වචනය දේශනා කෙරුවා. වචනය කිව්වා කතා කෙරුවා ජේසුස් වහන්සේට. මේ මිනිස්සු කරන දේවල් යක්ෂයා කරනවා. ජේසුස් වහන්සේව අර මේ ගෙරසේනයේදී ඒ යක්ෂයන් දුරු කරන්න එනකොට නේද? එතනදී අපි ඒ නුවර ඒ යක්ෂය දුරු කරන්න එනකොට අර
මේ සෝන්ගේක ඉන්නා වූ මිනිසයාට වැහිලා තිබිච්ච යක්ෂය දුරු කරන්න එනකොට ඒ යක්ෂය ජේසුස් වහන්සේට නමස්කාර කරනවා වෙටිලා. ඉතින් ඒ හින්දා දැන් යක්ෂය ජේසුස් වහන්සේට නමස්කාර කරලා උන්වහන්සේට නමස්කාර කරලා කියනවා. අපි චුට්ටක් එතෙන්ට ගිහිල්ලා බලමු. එතකොට අපිට පැහැදිලිව අපි හරියට වචනය බලලා කතා කරලමු. එතකොට මේක ඊටම වැදගත් දෙයක් නිසා මම ඔබට එසේ යෝජනා කරන්නේ. චුට්ටක් අපි එතෙන්ට ගිහිල්ලා බලලා ඒක කියවලම අපි මේක අවබෝධ කරගමු. හොඳයි අපි මාර්ක් සුභාරංචියට යමු. මාර්ක් සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ මුල් පදයේ ඉඳලා අපි පොඩ්ඩක් පහළට කියවමු. පළවෙනි පදයේ සිට ඔහු මුහුද නිතර ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය. උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙනෙහිම අශුද්ධ ආත්මයක් ආවේසෝ මිනිසේ සොහොන්ගේ වලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්භවිය. ඔහු සොහොන් ගෙවල වාසය කළේය. ධම්මලකින් පවා ඔහු තවත් නවත්වන්නට කිසිවකට නොපුළුවන් විය. මක්නිසාද විලංගු වලින්ද දම්වැල් වලින්ද බොහෝ වාර බඳිනු ලැබූ නමුත් ඔහු දම්වැල් කඩා දමා විලංගු බිඳ දැම්මේ. ඔහු দমনය කරන්න කිසිවකට ශක්තිය නොවිය. ඔහු නිතරම රෑ දහවල් මොරගසමින්ද ගල් වලින් කපා ගනිමින්ද සොහොන් ගෙවලෙහි කඳුවලත් සිටියේ. ඔහු ජේසුස් වහන්සේ දුරදීම දැක දුවගෙන ඇවිත් උන්වහන්සේට වැඳ මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ ඔබ වහන්සේට මාගෙන් කම මොකද මට වද නොදෙනමින් දෙවියන් වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමි මහත් හඬින් මොරගසා කීවේය. එසේ කීවේ අශුද්ධාත්මය මොහුගෙන් දුරු වේවයි උන්වහන්සේ ඌට කී නිසාය. නුඹේ නම මොකක්ද? උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය. මක්නිසාද අපි බොහෝ දෙනෙක් වෙමුයයි ඔහු කීය. හරි. දැන් මේ ස්ථානයේදී අපි දකිනවා මේ ස්ථානයේ මේ මිනිහයාට වැහිලා හිටියේ යක්ෂ රැලක්. ලෙගියොන් කියලා කියන්නේ නේද? 2000ක විතර සාමාන්‍ය ගණන් බැලුවම 2000ක විතර යක්ෂ රැලක්. ඉතින් ඒ නිසා අපි දකින දෙයක් තමයි එක යක්ෂයෙක් නෙමෙයි බොහෝ යක්ෂයෝ බොහෝමයක් මේ මිනිහයාට වැහිලා හිටියා. එතකොට ඒ යක්ෂයෝ මොනවාද කෙරුවේ? ජේසුස් වහන්සේට වැඳ නේද? 6 වෙනි පදේ කියනවා ඔහු ජේසුස් වහන්සේ දුරදීම දැක දුවගෙන ඇවිත් උන්වහන්සේට වැඳ. මෙතන වැඳ කියන එක worshiped කියලා ඉංග්‍රීසි බයිබලයේ ඒ කියන්නේ නමස්කාර කොට ජේසුස් වහන්සේට නමස්කාර කොට මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ දැන් මෙන්න නමස්කාර කරලා ප්‍රශංසා කරන මොකද්ද මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රයා අපි ප්‍රශංසා කරන්නේ. දැන් එහෙනම් යක්ෂයෝ ජේසුස් වහන්සේට නමස්කාර කරනවා ප්‍රශංසා කරන. ඊළඟට ඔබ වහන්සේට මාගෙන් කම මොකද මට වද නොදෙන මෙන්න උන්වහන්සේගේ නාමයෙන් උදත් මෙල්ලෙමි. දැන් ඊළඟට යාඥා කරනවා. මේ බලන්න. එහෙනම් දැන් යක්ෂයෝ නමස්කාර කරන්නේ ප්‍රශංසා කරන්නේ යාඥා කරන්නේත් එහෙම කරනවා යක්ෂයෝ. ඉතින් එහෙමනම් මේ ප්‍රොෆෙට්ලා බිෂොප්ලා එහෙම නැත්නම් රෙවරන්ට්ලා මේ දෙවියන් වහන්සේගේ දේවල් මෙච්චර ඔක්කොම ලස්සනට කරනවා කියලා හිතන් මනුෂ්‍යයන්ගේ ගෞරවය දෙවියන් වහන්සේට දී යුතු නමස්කාරය තමන් ලබා ගන්නවා නම් මෙයාලා කොච්චර දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරුවා කිව්වත් මේ දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ වචනේ මේ යක්ෂයා කිව්වා. අපි කතා කරුවා අපි බැලුවා නේද? එතකොට තමන් ලබා ගන්න යනවා නම් දෙවියන් වහන්සේට දී යුතු නමස්කාරය එතන දෙවියන් වහන්සේගේ කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම යක්ෂයාගේ දේ තමයි. යක්ෂයාත් දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට මේ නමස්කාර කරනවා ප්‍රශංසා කරනවා යාඥා කරනවා. තවදුරටත් යක්ෂයා යාඥා කරනවා. මොකක්ද කියන්නේ? 10 වෙනි පදේ රටෙන් තමන් දුරුණ කරන හැටියට ඔහු බොහෝ සෙයින් උන්වහන්සේගෙන් ඉල්ලුවේ. දැන් මෙන්න බලන්න ජේසුස් වහන්සේගෙන් ඉල්ලුවා යාඥා කරනවා. මොනවාද මේ රටෙන් අපිව අහකට පිටත් කරලා අරින්න එපා. යාඥා කරලා ඉල්ලනවා. බලන්න මේ යක්ෂයාගේ ක්‍රියාවලිය කොහොමද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ හින්දා අපි දකිනවා නේද මේ ස්ථානයේ මොකක්ද මේ සිද්ධිය කියන එක. ඉතින් අපි තේරුම් ගමු ජේසුස් වහන්සේ සම්බන්ධව තිබෙන්නා වූ මිනිස්සුන්ගේ තිබෙන්නා වූ ආකල්පය නේද? අපේ සභාව තුළ අපේ නායකයා අපේ දේවගැතිවරයා වේවා ප්‍රොපේතවරයා වේවා නේද බිෂොප්වරයා වේවා මොකක්ද කියන්නේ දේවගැතිව රෙවරන්ට් කියන්නේ දේවගැතිවරයා වේවා. ඉතින් ගෞරවණීය නේද? ඉතින් මේ ඔක්කොම මොකක්ද මෙතන කතා කරන්නේ? ඒ ඔක්කොගේ ඒ හැමදෙනාම තමන්ට
ගෞරවය ලබා ගන්න, මහිමය ලබා ගන්න, මිනිස්සුන්ගේ নমස්කාරය, මිනිස්සුන්ගේ ප්‍රශංසාව, තමුන් විතරට තමන් ගැන තමයි මිනිස්සු කතා කරන්න ඕනේ. තමන් ගැන තමයි මිනිස්සු හැමතැනම අනිත් අය එක්ක බෙදා ගන්න ඕනේ. තමන් ගැන තමයි වර්ණනා කරන්න ඕනේ. මම දැක්කා ඔය මේ කවුද පාස්ටර් නෙවිල් කියලා එක්කෙනෙක් නේද? මම දන්නේ මේ හරියටම කවුද කියන්න මම හිතන්නේ ඉස්සර මේ මැද පෙරදිග රටක සේවය කරපු කෙනෙක් විදිහට නම් මට මතකයි. ඔහු ගීතිකාවක් හදලා කියනවා මෙච්චර තමයිලු දෙවියන් වහන්සේට කරන නමස්කාරය විදිහට ගීතිකාවක් හදලා මම දැක්කා ඉන්ටර්නෙට් එකේ. ඔහු ගායනා කරනවා. කවුද? ජෙරම් තමයි ලොක්කා. ජෙරම් තමයි හොඳම කෙනා. ජෙරම් තමයි ඔක්කොම කෙරුවේ. අම්මේ මට මේ වලට මොන තරම් වේදනාවක් එනවද කියන එක අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගමු මොකක්ද මෙතන මේ සංසිද්ධිය. ඉතින් ඒ හින්දා මෙතනදී අපි කතා කරන්නා වූ දේවල් මිනිස්යන්ට අගෞරව කරන්න නෙමෙයි, සභා පාලකවරයෙකුට අගෞරව කරන්න නෙමෙයි, දෙවියන් වහන්සේගේ නිල තනතුරක් දරන්නා වූ දේව දාසයෙකුට අගෞරව කරන්න නෙමෙයි. නමුත් යක්ෂයා විසින් මෙහෙවන පාලනය කරන මිනිස්යන්ව කවුද කියලා නිවැරදිව හඳුන්වලා දෙන්නයි මේ දේ කතා කරන්න කියන එක මම පැහැදිලිව ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ හින්දා අපි තේරුම් ගමු මොකක්ද මේ දේෙන් කතා කරන්නේ, මොකක්ද මේ දේෙන් තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න කියන එක අපි තේරුම් ගමු මොකක්ද කියන එක. ඒ හින්දා යක්ෂයා මොනතරම් නිවැරදි දේ කිව්වත්, බයිබලයේ දේශනා කරුවත්, හොඳ දේ කිව්වත් හරි යක්ෂයා මිසක් යක්ෂයා දෙවියන් වහන්සේ වෙන්න යන්නේ නැහැ. යක්ෂයාගේ අභ්‍යන්තර තිබෙන සම්පූර්ණ ආකල්පය දෙවියන් වහන්සේට මනුෂ්‍ය විසින් දිය යුතුයේ නිර්මල නමස්කාරය අපිරිසිදු කරලා තමන් වෙතට හරව ගන්න එක තමයි යක්ෂයාගේ තිබෙන ආකල්පය. ඒ නිසා අපි තේරුම් ගමු අපි සේවය ලබන්නා වූ අපේ සභාවේ දේවදාසය මොනතරම් උසස් කෙනෙක් වේවා, සභා පාලක තනතුර දරන කෙනා, රෙවරන්ඩ් කියන නම ආදේශ කරගත්තු කෙනා, ඒ වගේම බිෂොප් ආදේශ කරගත්තු කෙනා, ඒ වගේම තවත් දේවගති ආදී තවත් විවිධාකාර උපාධි පට්ටම් ආදේශ කරගත්තු කෙනා වේවා. දෙවියන් වහන්සේට දී යුතු නමස්කාරය තමන් ලබනවා නම් මෙන්න සාතන්ගේ දූතෙක් මිසක් වෙන කවුරුත් නෙමෙයි කියන එක අපි පැහැදිලිවම තේරුම් ගන්න කැමති. අපි තේරුම් ගන්න කැමති දැන් මේ පාවුලුතුමා මේ පිලිප්පියේදී ගිහිල්ලා එයා සේවය කරගෙන යනකොට අර ශාස්ත්‍ර කියන තරුණිය යක්ෂයා වෙහිලා හිටියේ. යක්ෂයාගේ ආත්මයෙන් තමයි ඒ ශාස්ත්‍ර කියන්නේ. පාවුලුතුමාගේ සීලස්ගේ සේවය ගැන එයාලා ඒ සාතන් මේ වෙහිලා හිටපු තරුණිය කියනවා මේ ගැලවීම ගැන නුඹලාට ප්‍රකාශ කරන්නා වූ මහෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ කියලා කියනවා නේද? ෂෝක් නේද? පාවුලුතුමාලාගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. එතකොට මේ රටේ ඒ ප්‍රදේශයේ ඉතාමත්ම පිළිගත්තු චරිතයක් තමයි මේ ශාස්ත්‍ර කියන මේ කාන්තාවව. එහෙනම් ඒ ශාස්ත්‍ර කියන කාන්තාවව ඒ රටේ අය, ඒ නගරයේ අය ඉතාමත්ම උඩින් ගෞරවයෙන් පිළි අරගෙන තිබුණා. එහෙමනම් ඇය විසින්ම කියනවා නම් මේ ඇවිල්ලා ඉන්නේ පාවුලුතුමා සීලසේම මෙයාලා ඇවිල්ලා මේ මහෝත්තම දෙවියන් වහන්සේගේ ගැලවීම නුඹලාට ප්‍රකාශ කරන්නා වූ උන්වහන්සේගේ මෙහෙකාරයෝ කියලා කියනවා. තවත් මොන සාක්ෂියක්ද මේ සුභාරංචි පුදුම මේ උපකාරයක් නේ වචන ටික. නමුත් පාවුලුතුමා ඒ දෙතුන් දවසක් ඒක එහෙම කරනකොට ඇය ගැන අප්‍රසන්න වී ඇය දෙසට හැරි පාවුලුතුමා ඇයට තරවටු කරපු බව අපි දකිනවා. ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදය අපිට දකින්න පුළුවන් 18 වෙනි පදේ 17 වෙනි පදේ අපි දකිනවා පාවුල් සපපස්සේමින් මේ මිනිස්යෝ ගැලවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන මහෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝයි මෘගසා කීවාය. බොහෝ දවසක් මෙසේ කළාය. එවිට පාවුල් අතිශයින් අප්‍රසන්න වී හැරී ආත්මයට කතා කොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගින අහක් වියන්ට නුඹට අනකරමි කීවේය. ඒ පැයදීම ආත්මය අහක්ව ගියේ. හරිද? මේ බලන්න දැන් අද දවසේ අපිට එහෙම මිනිස්සු හම්බ වෙනවා නම් එහෙම අපි ලං කරලා තියාගෙන අද දේවදාසයෝ නේද? අපේ ওই දේව සේවකයෝ කියන ලොකු අය ඒ වගේ අයව තමයි ලං කරලා තියාගෙන ඒ අයගේ උපස්ථාන අරගෙන තමයි මේ සුභාරංචිය ප්‍රකාශ කරන්න ගන්නේ. මොකද ඒ අයට ආත්ම විමසීමක් නැහැ.
ඉතින් ඒ හින්දා අපි තේරුම් ගමු මේ දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මොකක්ද? අද සුද්ධාත්මයන් වහන්සේ ඔබට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. ඔබව දුර්වල කරන්න නෙමෙයි, ඔබව සමච්චලයටපත් කරන්න නෙමෙයි, එහෙම නැත්නම් දේවදාසයෙන්ව නිවැරදි යහපත් ආත්මික දාසයෙන්ව මේ සමච්චලයටපත් කරන්න නෙමෙයි, කඩාවට්ටන්න නෙමෙයි, ඒ අයට දොස් කියන්න නෙමෙයි. නමුත් සාතන් විසින් මෙහෙවනු ලබන බොරුකාරී කවුද කියන එක හඳුනගන්න ඔබට උදව් කරන්නයි මේ අද දවසේ කතා කරන්න කියන එක මම නැවත නැවත මතක් කරන්න කැමතියි. ඉතින් ඒ නිසා අපි බැලුවොත් එහෙම අද දවසේ මේ ඔක්කොම පට්ටම් දාගෙන ඉන්නවා. නමුත් අපේ ගැලවුම් කාර්යයන් වූ මහිමාන්විත කුරුසිය ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් පූජා වුණා වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි සාමාන්‍යයෙන් යාඥා කරද්දී එහෙම කතා කරනවා මිසක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා අනිත් භාෂාවලට ගියාම දැන් ඉංග්‍රීසි භාෂාවට ගියාම වහන්සේ කියන එකක්වත් ඒ ගෞරවය මේක සිංහල භාෂාවේ විශේෂයෙන් තිබෙන්නා වූ ඒ ගෞරවනීය පදයක් කියන එක අපි දකිනවා. ඉතින් ඒ පදේ පාවිච්චි කරලා අපි උන්වහන්සේව ආමන්ත්‍රණය කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා, දෙවියන් වහන්සේ කියලා අපි ආමන්ත්‍රණය කරනවා. නමුත් අනිත් ඉංග්‍රීසි භාෂාවට කියම දෙවියන් වහන්සේට ගෝඩ්, ස්වාමින් වහන්සේට ලෝඩ්. ආයේ වහන්සේ කැලලක් නැහැ නේද? ඔබ වහන්සේ කියනකොට යූ කියලා කතා කරන්නේ. ඔබ කියනකොට ඔබ වහන්සේ කියලා අපි කතා කරනකොට යූ කියලා කතා කරන්නේ. එතකොට උන්වහන්සේ කියනවා නම් හී කියලා කතා කරන්නේ. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් අපි ගත්තොත් එහෙම. එතකොට ඉතාලි භාෂාවෙන් ගත්තත් ඒ පදනමම තමයි තිබෙන්නේ. දෙවියන් වහන්සේ කියනකොට සිඤ්ඤෝරේ කියන වචනේ භාවිතා කරනවා. ඉතින් ඒ වාගේ ඔහු එතුමා ඒ වාගේ පදවලට කෙලින්ම අනිත් අයට මිනිස්සුන්ට කතා කරන පදවලින්ම තමයි ඒ භාෂාව පාවිච්චි කරන්නේ. වෙනම වචන පාවිච්චි කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්නට අවශ්‍යයි යේසුස් වහන්සේට අපි සිංහලෙනොත් කොච්චර යේසුස් කියන වහන්සේ කියලා නැතුව ගීතිකාවල් වල අපි කොච්චර උන්වහන්සේගේ නම විතරක් පාවිච්චි කරනවද? යක්ෂයන් දුරු කරද්දී බොහෝ දේවදාසයන් යේසුස්ගේ නාමයෙන් දුරුයන් කියලා යක්ෂයාට අණ කරනවා. එතකොට යේසුස් වහන්සේට රෙවරන්ඩ්ද, බිෂොප්ද, එහෙම නැත්නම් මේ අපෝස්ටල්ද, මේ එහෙම නැත්නම් ප්‍රොෆට්ද, ඒ නාම වල ප්‍රොෆට් යේසුස්ගේ නාමයෙන් නේද? එහෙම නැත්නම් මේ සේවිය යේසුස්ගේ නාම එහෙම යේසුස්ගේ නාමයෙන් දුරුයන් යක්ෂය කියලා කියනවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම අපි ඒ නම පාවිච්චි කරලා උන්වහන්සේට කතා කරලා හිටන් අපි යාඥා කරනවා නම් අර වාගේ දේවල් කරනවා නම් අපි කොච්චර යේසුස් යහපත්ය නේද? යේසුස්ගේ නාමයෙන් අපිට ජය තිබේ. මේවල මොකුත්ම වහන්සේලා නැහැ. නමුත් අපි දකිනවා අද අපේ ගැලවුම් කාර්යය ඊතරම් ආදර්ශයක් අපිට දීලා තිබි. ජේසුස් වහන්සේ කොතනවත් කාටවත් කියලා මට වහන්සේ කියපු නැති නිසා, මට ඒ ගෞරවනීය වචන මගේ නමට දාලා කතා කරපු නැති නිසා මන් ඔබලට ආශිර්වාද කරන්නේ නැහැ කියලා ලංකාවේ කාටවත් මේ තාක්කල් කියලා නැහැ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරී, එහෙම කාට හරි කියලා තිබෙනවා නම් ඔබ මේ යටින් කමෙන්ට් එකක් දාන්න කාටද එහෙම කියලා තිබෙන්නේ කියලා සාක්ෂිත් එක්ක. ඉතින් ඒ නිසා මම ඔබට කියන්න කැමතියි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ආකාරයෙන් අපිට මේ ආකාර ආදර්ශයක් දීලා තිබෙද්දිම දැන් මේ අපේ කිතුණු සභාවවල නායකයන් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සියලුම ආදර්ශයන් යටපත් කරමින් තම තමන් එසවෙන්න, තම තමන් විශාල වෙන්න, තම තමන් මනුෂ්‍යයන් ඉදිරියේ බැබලෙන්න, මනුෂ්‍යයන්ව විවිධාකාර රැවටිලිකාරකමට මුලාවට දාගෙන තමන්ව අදහන තත්වයට අද කිතුණු සභාව ඊ타මත්ම ජරාවට පත් කරලා තිබෙනවා. මේ ප්‍රොෆට්ලා, මේ බිෂොප්ස්ලා සහ රෙවරන්ට්ලා කියන එක, අපෝස්ටල්ස්ලා කියන එක මම ඊ타මත්ම වේදනාවෙන් කියන්න කැමතියි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගමු ප්‍රේමණීය සහෝදරය සහෝදරී, මේ තිබෙන්නා වූ භයානක තත්වය ඊ타මත්ම අන්තිම කාලේ එනකොට යක්ෂයා විසින් පාවිච්චි කරන්නා වූ භයානක තත්වයක් කියන එක මම ඔබට ඊ타මත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න කැමති. මේක ඔබේ සභාවේ මෙවැනි අය ඉන්න ඔබ තේරුම් ගන්න එවැනි අය කවුද කියන එක. වචනය නිවැරදිව උගන්වන අය කවුද? ඒ වගේම Tamanට ගෞරවය ලබා ගන්න, නමස්කාරය ලබා ගන්න, ඒ තුලින් වචනේ උගන්වලා එහෙම නැත්නම් අනාගත වාක්‍ය කියලා, එහෙම නැත්නම් හාස්කමක් හරි කියලා ඔබේ ඔළුවට අත තියලා යාඥා කරලා ඔබේ ගෞරවය නමස්කාරය ලබා ගන්න හදනවනම් ඒ කවුද කියන එකත් ඔබ පැහැදිලිව වටහා ගන්න කියලා ඔබට තේරුම්
තේරුම් කරලා දෙන්න කැමතියි. ඒ වගේම මම නැවත වාරයක් කියන ඉන්දික තොටවත්ත කියනා වූ ඒ ජ්‍යොතිෂඥ මොනවද මේ බයිබලයේ සම්බන්ධව කරලා තිබෙන්නා වූ ඒ ඊටාම මේ නීච සහගත වීඩියෝ ගැන මිනිස්සු කතා කරන්නේ. ඒවා දෙවියන් වහන්සේට කොච්චර බැන්නත් දෙවියන් වහන්සේගේ වචනය කොච්චර සුළු කෙරුවත් ඒක කොච්චර බොරුයි කියලා ඔප්පු කරන්න විවිධ දේවල් බොරු දේවල් අරගෙන ක්‍රියා කෙරුවත් හරි මිනිස්සෙට අද කිසිම දුකක් නැහැ, කිසිම වේදනාවක් නැහැ. ඔය ප්‍රොපර්ට්ලා ඉන්න සභාවල් වල මිනිස්සෙන්ට ඇදහිලිවන්තයින්ට ඒ ගැන මේ මිනිස්සු කතා කරන්නේවත් නැහැ. නමුත් ප්‍රොපර්ට්ලාට මොන හරි කිව්වනම් මෙන්න බලන්න පොඩ පොළොවේ පස් කාගෙන නේද මේ තර්ජනාංගුලිය උස්සගෙන මෙන්න නැගිටගෙන එනවා මේ ඊට විරුද්ධව ප්‍රකාශ කර අපේ ප්‍රොපර්ට් තමයි හොඳම කෙනා, ආත්මිකම කෙනා, අපේ රෙවරන්ට් තමයි හොඳම කෙනා, එයා තමයි දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තම දාසයාගෙන් මෙන්න අර මේ මිනිස්සු මෙච්චර දෙවියන් වහන්සේට අගෞරව කරන කතා කරන කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. ඒව කිව්වට කිසිම දුකකුත් නැහැ. යෝග මම මෙච්චර වීඩියෝ දාන ඒව ගැන කිසිම සැලකිල්ලකුත් නැහැ. බොහෝ අයගේ ඒ කතා කරන අයගේ ඉතින් ඔබ මේ බලන්නව අය ගැන ප්‍රතිචාර දක්වන අය ගැන නෙමෙයි කියන්නේ. මේ අර හොරුන්ට අහු වෙලා හිටන් බොරුකාරයින්ට වංචාකාරයින්ට අහු වෙලා රැවටිලා ඉන්න අය ගැන මේ කතා කරන්නේ. ඒ නිසා ප්‍රේමණීය සහෝදරය සහෝදරි ඔබ ප්‍රවේශම් වෙන්න මෙවැනි අයගෙන්. ඔබ ඉන්නා වූ සභාව තුළ ඔබ හොඳ ආකාරයෙන් ඔබ තේරුම් ගන්න ඔබට සේවය කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් පත් කරලා තිබෙනා වූ දාසයා කොයි ආකාර කෙනෙක්ද? ඔබගේ নমස්කාරය දෙවියන් වහන්සේට ඔසවන්න ඔබව යොමු කරන කෙනෙක්ද? දෙවියන් වහන්සේට දී ඔබගේ নমස්කාරය දෙවියන් වහන්සේගෙන් කඩලා ඔහුට ලබා ගන්න, එහෙම නැත්නම් ඔවුන්ට ලබා ගන්න ඔවුන් වෙරදරන්නා වූ අයද කියන එක ඔබ පැහැදිලිව තේරුම් අරගෙන ඔබ ඔබේ ආත්මික ජීවිතය ඉදිරියට අරගෙන යන්න. අන්තිම කාලය බොහොම ළඟයි. ඒ නිසා යක්ෂයා මේ විශ්වාසවන්ත වූ අයවත් අල්ලගෙන ක්‍රියා කරන්නා වූ කාලය ඇවිල්ලා තිබෙන්නේ. අපි ඒ ස්ථානයේ පාවුලතුමා දෙවෙනි කොරින්ති පොතේ කියලා තිබෙනා වූ දේ අපි අවසාන වශයෙන් කියවලා අපි මේ වීඩියෝ එක අවසන් කරමු. එවිට ඔබට තවත් ඒ ගැන ඉතාමත් පැහැදිලි තේරුම් ගැනීමක් ඇති වෙයි. ඔබ ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමන යන්න. ඔබට උන්වහන්සේගේ රාජ්‍ය වරදින්නේ මේ පොළවේ මේ බොරුකාර මිනිසයන්ගේ හාස්කම් අනාගත වාක්‍ය පස්සේ යන්න එපා. කී යුතු සියලු අනාගත වාක්‍ය ශුද්ධ බයිබලයේ තුල උන්වහන්සේ කියලා ඉවරයි. ආයේ ප්‍රොපර්ට් ළගෙන්ද රෙවරන්ට් ළගෙන්ද අරයාගෙන්ද මෙයාගෙන්ද කටින් එන්න ඕන කියන එකක් නැහැ. ඒ හින්දා ඔබ ඒ හොරුන්ට රැවටිලා හිටන් ඔබේ ජීවිතේ නාස්ති කරගන්න එපා, නිරේට අරගන්න එපා කියලා මම ඔබට මතක් කරලා ඒකම ඔබට මේ ස්ථානයට ඔබ අරගෙන යනවා. ඉක්මනින් අපි ඒ ස්ථානයේ කියවලා තේරුම් ගමු. දෙවෙනි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා යම්කිසි මේ වාගේ මිනිස්්‍ය කණ්ඩායම් ගැන මිනිස්යන් ගැන අවබෝධ කරලා දීලා තිබෙනවා. සභාවල් වලට ඇතුල් වෙලා ඉන්න සහ සභාවල් වල ඉන්න 13 වෙනි පදයේ කියන ඒ බඳු මිනිස්යෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස්ගත්තා වූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ. මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේ කියලා මේ ස්ථානයේ කතා කරනවා. ඉතින් ඒ හින්දා ප්‍රේමණීය සහෝදරය සහෝදරි ඔබ මේ කීවා වූ දේ හොඳින් තේරුම් ගන්න. හොඳින් තේරුම් අරගෙන ඔබේ নমස්කාරය දෙවියන් වහන්සේට විතරක් ඔසවන්න. ඉතින් ඒ හින්දා මේ අන්තිම කාලයේ ළඟයි. උන්වහන්සේගේ පැමිණීම ඉතාමත් ආසන්නව තිබෙනා වූ කාලයක ලෝකේ පුරාම උන්වහන්සේ ශුද්ධ බයිබලයේ කතා කරපු ඒ පූර්ව නිමිති සියල්ලම ඉෂ්ට වෙමින් යනා වූ කාලයක අපි ප්‍රවේශම් වෙමු. යක්ෂයාගේ මුලාවට අහු වෙන්නේ නැතුව. ඒක පිටතින් වෙන දෙයක් නෙමෙයි. සභාව තුළින්ම දාසයන් අපිට සේවය කරන්න ඉන්න දේව දාසයන් දාසින් තුළින්ම අද ඊ타ත්ම භයානක ලෙස සාතන් එක කරගෙන යනවා. ඒ හින්දා මම ඔබට මේ ගැන දැනුවත් කරන්න මේ වීඩියෝ එක කෙරුවේ. ඉතින් ඒ හින්දා ඔබ ඊ타ත්ම සාවධානව මේ වීඩියෝ එක අහලා ඔබේ අදහස් ප්‍රකාශ කරන්න, කමෙන්ට්ස් කරන්න, ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සේවය ඉදිරියට කරගෙන යන්න ඒ ආකාරයෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න. ඒ අතර මේ සේවයෙන් ඔබ යාඥා කරන්න. ඒ වගේම දැනටත් ඒ කාර්යයන් වල නිරතව සිටින ඔබ සියලු දෙනාට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය බොහෝ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එක ඇසුවා වූ නැරඹුවා ඔබ හැමතෙද ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ස්ක්‍රිප්චර් නාලිකාවෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ පතනවා ඔබට. ජේසුස් ක්‍රිස්තුයි.